Right. How are you guys doing? Have you all prepared your speeches so that you all can tweak it a little bit and make sure that you deliver a wonderful thing at the contest? දුවල පුතාලා දැන් ස්පීචස් ටික ලියලාද තියෙන්නේ කොහොමද දැන් ලෑස්තිද? දැන් අද දවසේ අපි මම කිව්වා මම ස්පීච් එකක් කරලා පෙන්නනවා පුතාලට. ඒ වගේම තවත් දේවල් කීපයක් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. Right 160 දෙනෙක් දැනට join වෙලා තියෙනවා. Right last time we had about something close to 200. හරිද දැන් ඉතින් අවසාන දවස් දෙක අපේ මේ ප්‍රෝග්‍රෑම් එකේ නේද? ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන පුතේ තවත් මේ ස්පීචස් ගැන ඔයගොල්ලන්ට දැන් අපි කිව්වා කන්ටෙස්ට් එකක් තියෙනවා කියලා හැමෝටම විනාඩි 5ක ස්පීච් එකක් හදලා එවන්න කියලා අපි කිව්වා නේද? ඒක දැන් අපි සිකුරාදා වෙනකොට කියනවා කොහොමද දෙවන්නේ කොතෙන්ද දෙවන්නේ කොයි විදිහට දෙවන්න ඕනේ කියලා. ඔයාලට එතකොට සිකුරාදා සිට ලබන සිකුරාදා දක්වා සතියක කාලයක් තියෙනවා. ඔය ස්පීච් එක හොඳට කරලා ප්‍රැක්ටිස් කරලා අපිට එවන්න. ඉතින් ඒහා සමානව අද අපි බලාපොරොත්තු වෙනවා ඔයාලා දැනට තියෙන ස්පීචස් ගැන පොඩි අවබෝධයක් ලබා ගන්න මම ඕගොල්ලන්ට අද කාලය ලබා දෙනවා කතා කරන්න නේද? ඔයාලට තියෙන ගැටලු ටික විසඳ ගන්න ඕනේ. අපි ඒවත් එක්ක තව ඉගෙන ගන්නවා වෙල්කම් ස්පීච් එක නේද? වෙල්කම් ස්පීච් එකක් අපි කොහොමද කරන්නේ? තෑන්ක්ස් ගිවිං එකක් අපි කොහොමද කරන්නේ? වෝට් ඔෆ් තෑන්ක්ස් එකක් අපි කොහොමද කරන්නේ කියන එක අද අපි ඊට අමතරව ඉගෙන ගන්නවා. හරිද? එතකොට අද දවසේ අපි කරන්න යන්නේ දුවේ පුතේ අපි ඉගෙන ගන්නවා කොහොමද වෙල්කම් ස්පීච් එකක් කරන්නේ ටිකක් ඉන්ටරෙස්ටිං විදිහට. කොහොමද අපි වෝට් ඔෆ් තෑන්ක්ස් එකක් කරන්නේ ටිකක් වෙනස් විදිහකට. රයිට් ඒත් එක්කම අපි බලනවා ඔයගොල්ලන්ගේ ස්පීච් කන්ටෙස්ට් එකට දාලා ඔයගොල්ලෝ දැනට වැඩ කරමින් යන ස්පීච් එකේ කොහොමද ඉම්ප්‍රූව්මන්ට්ස් කරන්නේ කියන එක සහ ඔයාලට තියෙන ගැටලු වලට නේද පිළිතුරු දෙන්න අද මම ලෑස්ති වෙලා ඉන්නවා අපේ මේ කාලය ඇතුළත. I think now we have about 175. I'm still staying for a few more to join. Let's see how it goes. Right. So until they join, let me ask a few questions from some of you all about your preparation for the contest. Right now, it is not going to be easy. I think, okay, if we get speeches from all these 175 who have joined right now, let's say we are getting from 200. So from 200, we are going to select 10 good speeches, 10 best speeches, I would say. All of your speeches will be good speeches, and out of that we are going to select 10 best. And right, for that you need to work a little hard, and that effort you put in ogolo puthe dana effort taker whether you get selected for the 10 or not. Right ඒ 10 දෙනාව සිලෙක්ට් කරන්නේ අපේ 3 දෙනෙක්ගේ පැනල් එකකින්. එතකොට ඒ 3 දෙනා තමයි ඕගොල්ලන්ව ජජ් කරන්නේ. right 3ක් හෝ 4ක් ඉඳි බොහෝ විට. right ඒ 4 දෙනාගේ පැනල් එකෙන් තමයි ඕගොල්ලන්ව ජජ් කරලා 10 දෙනෙක්ව සිලෙක්ට් කරන්නේ. ඉතින් එහෙම මේ 4 දෙනෙක් සිලෙක්ට් කරලා 10 දෙනෙක් 4 දෙනෙක් 10 දෙනෙක්ව සිලෙක්ට් කරාට පුතේ ඔයාලගේ හැකියාවන් ඕගොල්ලෝ දියුණු කරලා තියෙන දේවල් ඒ සංයමය ඒ කතික හැකියාව කියන දේ මුළු ලෝකෙටම වටිනවා. ඒක අර 10 දෙනාට සිලෙක්ට් වෙන්නේ අපි ඉතින් එතනින් ඉන්න හොඳම ටික. right but ඒ ස්කිල්ස් ඕගොල්ලෝ ඉගෙන ගත්ත දේවල් ඒවා මුළු ලෝකෙටම අරන් යන්න පුළුවන්. ඒක කිසිම බාධාවක් වෙන්නේ නැහැ. right ඉතින් මම කැමති පුතාලා කීප දෙනෙක්ගෙන් අහන්න දැන් පොඩ්ඩක් අත උස්සන්න බලන්න දැන් ස්පීච් එකක් ලෑස්ති කරගෙන ඉන්න දුවල පුතාලා. good right අත ඉස්සෙනවා හරි right අත උස්සන්න බලන්න raise hand කරන්න. ඔයගොල්ලෝ දැනටමත් ස්පීච් එකක් ලෑස්ති. right මේ ස්පීච් එක තමයි මම කන්ටෙස්ට් එකට රෙකෝඩ් කරලා එවන්නේ. නියමයි. okay හරි අපේ 10 11 දෙනෙක් ඉන්නවා. හරි so let me ask question. මම පිතාල දුවලගෙන් පොඩි දේවල් ටිකක් අහන්න. මේ ප්‍රශ්නේ අහන්නේ පුතේ දුවේ අනිත් අයටත් පහසු වෙන්න ඕගොල්ලෝ කොහොමද මේ වැඩේ ඒ කාර්යය එකට ලෑස්ති වෙන්නේ කියන එක. මොකද අපි ඔක්කොම මේ 200ක් අපි කලින් ගත්තොත් අපි ගාව හිටියා නේද? 500ක් විතර හිටියා. දැන් ඒගොල්ලෝ අපිත් එක්ක විවිධ වෙලාවල කනෙක්ට් වෙලා ඇති. ඉතින් මේ 200 දෙනාටම right අපි අවස්ථාවක් ලබා දෙනවා ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ස්පීචස් ඉදිරිපත් කරන්න. හිතන්න කතිකයෝ 200ක් අපෙන් බිහි වෙනවා කියලා කියන්නේ පුතේ දුවේ ලේසි පාසු වැඩක් නෙමෙයි. right ඉතින් එතකොට නේද අපි ඔක්කොම උදව් කරගෙන ඉස්සරහට යන්න ඕනේ. so මම අහන්නම් අපේ පොඩ්ඩක් ආයෙ hand raise කරන්න බලන්න අපේ දැනට ස්පීචර්ස් ටික ලෑස්ති දුවලා පුතාලා. right Naomi කියන්න බලන්න what is your topic and what are you going to speak? speech එක ඕනේ protect our environment. how to protect our environment.
එතකොට පුතා මොන වගේ දේවල්ද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එතන? පරිසරයේ වැදගත්කම, පරිසරය Right? විනාශ වන ආකාරය, එය සුරැක ගන්න ක්‍රම. ක්‍රම නියමයි. So you have 3 points. Right? ඒකට මං හිතනවා නායෝමි හොඳ ස්ටෝරීස් ටිකක් එකතු කරලා නේද? ස්ටාර්ට් එක ලස්සනට අරගෙන එන්ඩින් එක හොඳට කරලා right? complete speech එකක් අපිට එළියට දෙයි කියලා. Well done නායෝමි. So keep practicing පුතේ. මේ දවස් ටිකේ practice කරන්න අද මම ඕගොල්ලන්ට කියලා දෙනවා practice කරන tips කීපයක්. ඒක වැදගත් ඔයාලට මේ speech contest එකට සහ එතනින් එහාට ගියාම ඔයාලගේ කතික ජීවිතය වර්ණවත් කරගන්න. ඒක සෑහෙන වැදගත් වෙනවා නේද? හරි. අපි බලමු රිතාරා. රිතාරට අවස්ථාවක් දෙන්න බලන්න. රිතාරා, what are you going to speak? මොකද්ද පුතේ ඔයා කතා කරන්න බලාපොරොත්තු වෙන ඒරියා එක? Loving animals. Loving animals. Wow. So what are the areas that you are touching? Why we doesn't love animals? We can give love and protection to those animals. When we love animals, they also love us. Wow, great. Right, I'm looking for a wonderful inspirational speech. I can feel it coming from your end. Well done, Ritara. Keep practicing. That's the most important thing. If you take now some of these world champion speakers, they practice the same speech for about 500 times. Believe me, I had one of my teachers who became a world champion of public speaking. He has practiced the same speech for about 500 times in 300 different locations before he go to that world championship finals, right? So that's huge. I think ekinda hari mama ඊළඟට දිනාරා සෙසන්දි ට chance එකක් දෙනවා බලමු දිනාරා මොකද කියන්නේ. Sir, my problem is why these people are escape their challenges. So Okay. in my speech, I'm talking about what are challenges, how to win challenges, and the people had been challenges and get a successful future. Right. So do you have a personal story there in it where how you face the challenges and overcome it? Do you have something like that? Let me right. No, sir. Right, so try to put one of them as well if possible, right? Don't try to change it too much now. Try to have how you face challenges, right? So that people would love to know, okay, this is how Dinara faces challenges. You are not, running out of your challenges. Maybe sometimes you might say, okay, I'm a person who ran out of challenges, right? But I have learned it from these people who have faced the challenges and won life, right? ඒ වගේ කතා කරන්න පුළුවන්, right? Just a tip, right? Hiroshi Opata. Hiroshi, what are you going to speak? Why do people add so much garbage to the environment? Okay. So what are you going to talk there? What are the මිනිස්සු areas? අයි පරිසරයට කුණු එකතු කරන්නේ මේක ආරක්ෂා කරගන්න ක්‍රම. Right. ඒ දේවල් කතා කරන පුතා නියමයි. So එතකොට මම හිතනවා පුතා ඔයාගේ ස්ටෝරි එකකුත් ඒක ඇතුලේ තියෙයි කියලා. ඔයා කොහොමද මේ දේ දකින්නේ? ඔයාට මොකක්ද හිතෙන්නේ? කොහොමද ඔයා සමාජයට පණිවිඩයක් දෙන්නේ කියන එක ඒක ඇතුලේ තියෙයි කියලා මම විශ්වාස කරනවා. හරිද? එතකොට අපේ ස්ටාර්ට් එක එන්ඩින් එක නේද? මම අපි කියලා දෙන්න විදිහට ඒකෙන් කැමති එකක් පුතාට කැමති විදිහට ඒක කරන්න පුළුවන්. Stories include කරලා you can do a better job. Right, okay, good to hear. Right, well done Hiroshi. Busanda. Busanda. Sir, my topic is helping others. Helping others. Okay, good. So what are you going to speak, Busanda? I am going to speak Yeah. ඒක විදිහට right. දැන් බුසන්ද අනිත් අයට හෙල්ප් කරන්න කියන එකේදී මොනවද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ? මං පාරේ යනකොට කඩේකට ගියා. Right. මේ Right. බුසන්දගේ ස්ටෝරි එකක් තියෙනවා එතන නේද? හරි ඔව් බුසන්දගේ ස්ටෝරි එක දැන් කියන්න එපා. බුසන්දගේ ස්ටෝරි එකක් තියෙනවා එතන. Right? නියමයි. So එතනදී බුසන්ද ඉගෙන ගන්නවා කොහොමද අනිත් අයට සපෝට් කරන්න ඕනේ.
නේද? අපි බලන්න පුතේ ඒකෙදි පොඩ්ඩක් එකතු කරන්න අනිත් මිනිස්සු සපෝට් කරන්නේ නැති පැත්ත කතා කරලා හැබැයි බුසඳ ඉගෙන ගත්තා අනිත් අයට උදව් කරන්න ඕනේ කියන එක ඒකත් එක්ක බුසඳ කොහොමද සමාජයට පණිවිඩයක් දෙන්නේ කියන එක පුතේ රයිට් උත්සාහ කරන්න ඒ විදිහට ඒ ඇන්ගල් එකකින් ලියන්න එතකොට ඒක බොහොම වටිනා ස්පීච් එකක් බවට පත් වෙනවා හොඳයි පැහැදිලි නේද Okay, sir. right good ගගන කොහොමද My topic is bad side of online education. okay Firstly, I discuss about meaning of my topic, then bad effect of this education, and then how to reduce these bad effects. Finally, how to use online education peacefully. wow good so are you going to bring down your own experience as well how do you feel about it Yes, really, sir. wow great that's how it has to be wonderful all right so looking forward for a great speech from your end as well right so mama chance එක දුන්නොත් Jitmi what are you going to speak we can develop our country. right Uh, okay ඒකෙදි ඇයි අපිට country එක develop කරන්න බැරි? අපේ history එක ගොඩක් දිගයි. ඒ වලින් අපිට examples අරගෙන අපේ country එක develop කරන්න පුළුවන්. අපිට එතකොට වෙන රටවල් develop countries වල examples අරගෙන අපේ රටට ඒ විදිහට ඒව කරන්න පුළුවන්. එතකොට ඒ රටවල තියෙන education එක අපේ රටට ගොඩක් මේව එකක් වෙනවා. US වල තියෙන technology එක අන්න ඒ ඔක්කොම අපේ රට ඒ ඔක්කොම නිසා අපේ රට develop කරන්න පුළුවන්. ඊට පස්සේ සදාචාරකම right ඒ වගේ ඒවා ගොඩක් ගරු කිරීම සදාචාරාත්මකම great ඊට පස්සේ politicals ඒ හැම දෙයක්ම අපේ රට දියුණු කරන්න පුළුවන්. අපිට එකතු වුණොත් අපේ රට develop කරන්න පුළුවන්. ඒක තමයි මම right Niyamai so we are looking for an inspirational speech from your end a patriotic speech right where people will be boosted and they'll be motivated to develop the country in all the aspects great Jitmi love to hear your speech waiting for it right then Pudasari chance එකක් දෙමු Pudasari මොනවද කතා කරන්න යන්නේ A book I like most. okay right Pudasari එකේ මොනවද කතා කරන්නේ තව What is reading books? Where are reading the books? How can you enjoy what have me? right good so a different topic that's really great ඒ කියන්නේ පොතක් කියවීම ගැන සහ ඒක ඇති වැදගත්කම සහ right that's really good so looking forward for a wonderful speech from you Pudasari right well done so let me ask few more අපි වත්මියන් චම්ලිගෙනුත් අහලා බලමු මොනවද කතා කරන්න යන්නේ කියලා ඉතින් දැන් මේ කතා කරන අතරේ මම අනිත් දුවල පුතාලට කියන්නේ ඔයගොල්ලෝ තාම ස්පීච් එකට ලෑස්ති නැත්තම් දුවේ පුතේ අද ඉඳන් ප්‍රැක්ටිස් කරන්න right අද මම පුතාලට ස්පීච් එකක් කරලා පෙන්නනවා මම කරන ස්පීච් එකක් එතකොට ඔයාලට තේරෙනවා කොයි විදිහටද අපි ස්පීච් එකක් අලයින් කරගatiya යුත්තේ කියලා ඉතින් මම ගිය සතියේ කිව්වා මම බලාපොරොත්තු වෙනවා ෆ්‍රයිඩේ අපි ක්ලාස් එක ඉවර කරනකොට ඔයාලගේ වයසට සමාන පුතෙක් හෝ දුවෙක් chance එකක් ලබා දෙන්න ඒගොල්ලන්ගේ ස්පීච් එකක් කරලා පෙන්නන්න කියන එක අපි ෆ්‍රයිඩේ try කරනවා ඒකත් එක්කම අපිට සමාප්ත කරන්න පුළුවන් මේ training period එක ඊට පස්සේ ඔයගොල්ලන්ට speech එකක් කරන්න දෙනවා කියලා මම කිව්වා සතියේ කාලේ right so let me allow Vatmi and Chamli to speak what are your speeches My speech based on why present young generation addict to the mobile phones, computers and other electric devices. okay My speech contains how we can change our life using or through these electric devices and how can we manage these and how can we increase our self-discipline through these Right. electric devices. great that's really great right so how about Chamli මොකද්ද කතා කරන්නේ right Chamli එනකන් so let me give the chance ඔව් පුතේ Sir, යාගේ topic එක my hobby. එයා තාම මේක
හරියට හදාගෙන That's නැහැ. okay, ඒක right, තාම okay. හදන්න. හොඳයි අපිට හදලා එවන්න පුතේ. Right, no problem at all. හරි අපි බලමු මේ කවුද මගේ රූපේ දාගෙන ඉන්නේ රවිනු. Who is Ravinu? Develop environment. Right, so you are using my picture. Why are you using my picture? No. Right, okay. What are you going to speak, Ravinu? කියන්නකෝ. අපි environment එක ආරක්ෂා ගන්න ඕනේ. ඇයි? environment එකේ තියෙන ගස් කොළන් එහෙම කැපුවම අපිට ඔක්සිජන් නැති වෙන එක ගැන. Right, නියමයි. හරි. එතකොට පුතේ, ඒ කියන්නේ ගස් කැපීම ගැන තමයි environment එක protect කරගන්නට අපි ගස් කපන එක නවත්තන්න ඕනේ. ඒ ගැන කතා කරන්නේ. නියමයි. Right, ඔක්සිජන් ඕනේ අපිට ජීවත් වෙන්න. දැන් අපි ඔක්සිජන් නැති ප්‍රශ්නයකට මුහුණ දීලා තිබ්බ පහුගිය දවස්වල නේද? ඉතින් ඒ වගේ ගැටලු ඉස්සරහට එන්න පුළුවන්. Right, නියමයි. So wonderful. හරි මම අන්තිම chances දෙක දෙනවා සිතාරාට එක chance එකක් දෙනවා සිතාර Sir, කියන්න මගේ topic එක තමයි how to protect our culture. right culture එක කියන්නේ මොකක්ද? ඒකේ තියෙන අපිට වැදගත්කම, ඒක හානි වෙන්න පුළුවන් විදි, ඒක ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා speech එකේ ලියන්න. නියමයි great to hear that. Right, so I'm looking forward for a wonderful speech from your end. හරි එතකොට මම ඊළඟට ලසංජන chance එක yes සර් මම හරිද දන්නේ නැහැ සර් මම දෙන්නෙක් අතර වෙන ඩයලොග්ස් කිව්වේ සර් ලිව්වේ හරි පුතේ ඒකෙදි මොකක් ගැනද ඔයා කතා කරන්නේ මගේ මං සමරපු ආකාරය වල් චිල්ඩ්‍රන් ඩේ World Children's Day summer right මම එතනදී පුතාට පොඩි නිවැරදි කිරීමක් කරන්න මොකද කොයි විදිහටද අපිට ස්පීච් එක ගේන්න පුළුවන් කියලා පුතා කතා කරන්න World Children's Day කියන එකේ නැත්තම් ළමයි ගැන කතා කරන්න the future of children ළමයින්ගේ අනාගතය කියන දේ ගැන කතා කරලා පුතාට කතා කරන්න පුළුවන් කොහොමද අපි ළමයි විදිහට අනාගතේ සාර්ථක කරගන්නේ right ඒ වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන් වැඩිහිටියන්ගෙන් අපිට මොනවද ඒ සඳහා ලැබිය යුත්තේ මට ඔයාට ලසංචනට දරුවෙක් විදිහට ඉස්සරහා ජීවිතේ ජය ගන්න කොයි වගේ හීනයක්ද තියන්නේ ඒකට කොයි වගේ සපෝට් එකක්ද අවශ්‍ය කොහොමද ලසංචන එතෙන්ට යන්නේ ඔන්න ඔයගේ කියන දේවල් ටිකක් ලසංචනට පුළුවන් අරගෙන ස්පීච් එකක් හදන්න ඒකෙදි ඩයලොග්ස් ටිකක් පුතේ යන්න පුළුවන් හැබැයි ස්පීච් එකක් කියන්නේ ඩයලොග්ස් කිහිපයක්ම නෙමෙයි මම ඒක නිවැරදි කරන්න ඕනේ ඩයලොග් එකක් කියන්නේ ස්පීච් එකක් ඇතුලේ තියෙන එක පාර්ට් එකක් පමණයි. අපි ඩයලොග් එකක් දාන්නේ ඒ කතාව ඇතුලේ තියෙන දෙයක් සජීවී කරන්න නැත්නම් මේ අපේ ඇස් ඉදිරි පිට මවන්න තමයි අපි ඩයලොග් එකක් යූස් කරන්නේ. ඉතින් ලසංචද හොඳයි ඩයලොග් එකක් තියෙන එක හොඳයි. නමුත් ඒකට පුතේ ස්පීච් එකක් කරන්න අපිට අවශ්‍ය වෙනවා එක ටොපික් එකක් තෝරගන්න ඊට පස්සේ ඒකට මෙසේජ් එකක් අපිට හොයාගන්න වෙනවා. මම මොකද්ද මේකෙන් ඔඩියන්ස් එකට දෙන්නේ කියන එක. ඊට පස්සේ ඒක මත ස්ටෝරීස් කතන්දර කිහිපයක් තියෙන ඒ කතන්දර ඇතුලේ තමයි අපේ ඩයලොග්ස් ටික තියෙන්නේ. එතකොට දැන් ලසංජන World Children's Day සමරපු ආකාරය ගැන ඩයලොග්ස් ටිකක් නම් තියෙන්නේ පුතේ බලන්න කොහොමද ඒක ළමයින්ගේ අනාගතේ නැත්තම් ඔයාගේ අනාගතය ගැන කතා කරනකොට ඔයා ළමයෙක් විදිහට ලෝකේ දකින්න දේ ගැන කතා කරනකොට ඒක ඇතුළට මේක එකතු කරගන්නේ කොහොමද කියන එක බලන්න ලසංජන. හරිද? පැහැදිලි නේද? yes sir right good හරි එහෙමනම් අපි right මම තව chances සෙනුප නේද සෙනුපට chance එකක් දෙන්න සෙනුප right okay සෙනුප නැත්තම් මම දිනිතිට chance එකක් දෙන්නම් දුනිති මම අද කියන්න යන්නේ අපි ඔන්ලයින් එඩියුකේෂන් එකේ S2 පරිස්සම් කරගන්නේ කොහොමද කියලා. අපි දැන් අපේ S2 රිදේගෙන ආවොත් අපි S2 වහගෙන ඉන්න ඕනේ. ඒ වගේම කම්පියුටර් හරි වෙන මොන හරි ඉන්නවා නම් ඒකේ මීටර එක පරතරකින් ඉන්න ඕනේ. S2 තව රිදෙන්න ආවොත් ගස් කොළන් දිහා බලන්න ඕනේ. great දුනිති. දැන් දුනිතිට පුළුවන් ඔය ටික කතන්දරයකට දාලා නේද දුනිති කොහොමද ඔය දේ කරන්නේ දුනිතිට දවසක් ඇස් රිදෙන්න ගත්තා
නේද? ඊට පස්සේ දුනිති අම්මගෙන් හරි කාගෙන් හරි ටීචර් කෙනෙක් ගියාම ටීචර් මගේ ඇස් දෙක රිදෙනවා. කොහොමද මම මේකෙන් විදෙන්නේ? මට ඔන්ලයින් ක්ලාසස් එන්නත් ඕනේ. right? අන්න එහෙම කියලා පුතේ පුළුවන් දුනිතිට පුළුවන් එතකොට නේද? ඒ වගේ ඒ ඔයා දැන් දුනිති ඉගෙන ගත්ත දේවල් ටික තියෙනවානේ. ඇස් දෙක වහගෙන ඉන්න පොඩි වෙලාවක් ඊළඟට මීටර එක දුරින් තියාගන්න ඩිවයිස් එක රිදීගෙන යනවා නම් කොළ නැත්තම් එළියේ තියෙන ගස් කොළන් දිහා බලන්න right අන්න ඒ වගේ දේවල් ටික පුළුවන් දුනිතිට කතන්දරයක් විදියට ගොතන්න එතන right අපි බලාපොරොත්තු වෙනවා දුනිතිගෙන් හොඳ ස්පීච් එකක් විනාඩි 5ක කාලයක් ඇතුළත ඔය දේවල් එක්කෙයි කියලා right අමිරුට මං chance එකක් දෙනවා අමිරුට right අමිරු topic එක මාව ඇහෙනවද ඇහෙනවා අමිරු කියන්න සර් මම මේ මාතෘකාව විතරයි යොදාගත්තේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොරෝනාත් එක්ක අපි සතුටින් ඉන්නේ කොහොමද කියන එක. නියමයි. Right. How are we going to live happily with COVID? Great. Right. Looking forward for a wonderful speech that is required පුතේ. මේ දවස්වල නේද ගොඩක් අපේ ඉන්න ජනතාව දුවලා පුතාලා බොහොම දුකින් ඉන්න අපිට ට්‍රිප් එකක් යන්න නැහැ අපිට එළියට පහළට යන්න විදියක් නැහැ අපිට අපේ යාළුවෝ හම්බෙන්න විදියක් නැහැ ආයේ නේද දැන් ඔන්ලයින් ඔක්කොම ඉගෙන ගන්න වෙලා තියෙන්නේ කම්පියුටර් එකක් දිහා බලාගෙන මෙහෙම නෙමෙයි අපි කලින් ඉගෙන ගත්තේ නේද ටීචර්ස්ලාත් එක්ක අපිට ටීචර්ස් වර්ල්ඩ් ටීචර්ස් ඩේ එක අපේ තිබ්බා ඒක නේද සමරන්න විදියක් නැහැ මොකද අපිට ඔන්ලයින් තමයි හැමදේම තියෙන්නේ ඒකින්ද නමුත් අපි සමහර වරේ අපි කොහොම හරි බුදුවල පුතා අපිට විශ් කරලා තිබ්බා thank you very much for everyone who wished us in your heart who sent us messages හරිද ඉතින් but yeah there are ways that we can be happy good Amiru good topic selection I'm looking forward for a good speech from you hari thank you sir. right Sinali ge මොකද්ද Sinali ගේ topic එක මොකද්ද Vihanga, Sinal Vihanga. Right, Mama. Wait. කවුද නිකිනිට මං chance එකක් දෙන්න. නිකි කියන්න බලන්න. දැන් මාව ඇහෙනවද? ඇහෙනවා පුතේ කියන්න. දැන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කොරෝනා කාලේ කොහොමද මේ බුක් එකක් මේ පොතක් අපි කොරෝනා කාලේ ලැබපු අත්දැකීම් වලින් එක මේ තොරතුරු අරගෙන අපිට එළියට යන්න බෑ වෙනදා වගේ ඉස්කෝලේ යන්න බෑ ඔන්ලයින් අධ්‍යාපනය ලබන්න ඕනේ මේ ඒ ගැන කරුණු එක්රස් කරලා කොහොමද පොතක් ලියන්නේ ඒ වගේ එකක් තමයි මගේ ස්පීච් එකට බලාපොරොත්තු තියෙන්නේ great නියමයි so something interesting නේද අපි හිතන විදියට වඩා වෙනස් දෙයක් කතා කරන්න ඕනේ that's really great එහෙම තමයි පුතේ අපි ඉන්න ඕනේ right අපි හැම වෙලෙම එකම දේවල් කතා කර ඉන්න ඕනේ we need to think beyond right good හරි දැන් මම මගේ කතාව අවසානයේට තමයි ඔයගලන්ට ඉදිරිපත් කරන්නේ එතකොට ඔයගලන්ට මතක හිටියි කියලා මම හිතනවා ඊට කලින් අපි පුතේ topic එකක් right කතාවකට අපි කොහොමද මාතෘකාවක් යොදාගන්නේ කියන එක දැන් topic එක කියන එක සාමාන්‍යයෙන් අපි කියන්නේ right මාතෘකාව කොහොමද අපි මාතෘකාවක් යොදාගන්නේ මුලින්ම මම කියනවා දුවල පුතාලට කතාවක් ලියනකොට අපි කතා කරන ඒරියා එකක් දැන් පුතාලා මට කිව්වා වගේ අපි කොරෝනා සමග කොහොමද සතුටින් ජීවත් වෙන්නේ. තව කිව්වා අපි කොහොමද ගස් සුරකින්නේ. තව කිව්වා අපි කොහොමද කොරෝනා කාලේ ජීවත් වෙච්ච දේවල් වලින් පොතක් ලියන්නේ. right ඊළඟට තව පුතාලා දුවල මට කිව්වා ගොඩක් දේවල් කිව්වා නේද? එතකොට කොහොමද පරිසරය සුරකින්නේ පරිසරයට අනවශ්‍ය දේවල් දාන්න නැතුව ඉන්නේ කොහොමද? ඔය වගේ පුතාලා මට කිව්වා මම මෙන්න මේ කියන ඒරියා එක තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. right තව කතා කරා මේ ඔන්ලයින් කොහොමද ඉගෙන ගන්නකොට අපි කොහොමද මේ සෞඛ්‍ය ආරක්ෂිතව ඒක කරන්න කියලා නැත්නම් ඇස් වලට ආරක්ෂා කරගන්නේ. ඉතින් පුතාලා මට කිව්වා අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කියන ඒරියාස් වලින් කියලා. right එතකොට මේ ඒරියාස් වලින් අපි කතාව පටන් අරගෙන මෙසේජ් එකක් අපි මුලින්ම හදා ගන්නවා. මම නැවත පොඩ්ඩක් මතක් කරනවා right අපි අද අලුතෙන් කට්ටිය ඇති කියලා හිතලා මෙසේජ් එකක් අපි ලියා ගන්නවා ඊට පස්සේ මම කිව්වා මේ මෙසේජ් එකට තමයි අපි අපේ කතාන්දර ටික එකතු කරන්නේ. මේ කතාන්දර වලින් තමයි මේ මෙසේජ් එක අපි එළියට ගන්න උත්සාහ කරන්නේ. right
එහෙම කරනකොට අපි ඒ ටික හදාගත්තට පස්සේ අපි පටන් ගන්නවා right මම කොහොමද කතාව පටන් ගන්නෙ? How am I going to start speaking? Right? You might ask a question, you might come up with a song or a poem or a statement or a quotation or whatever. Right? ඒ විදිහට පටන් අරගෙන ඊළඟට අපි ස්ටෝරීස් වලින් මේ ටික ඉදිරිපත් කරනවා. මේ ස්ටෝරීස් ඇතුලේ අපි කිව්ව ඩයලොග්ස් තියෙනවා නම් ඒකෙන් පුළුවන් මේ කතාවේ සජීවී බව වැඩි කරගන්න. ඊට පස්සේ අපි අන්තිමට කතාව ඉවර කරනවා අපිට ප්‍රශ්නකින් කතන්දරයකින් සින්දුවකින් කවියකින් ඔය ඕනෑම විදියකින් අපිට පුළුවන් ඉවර කරන්න මේ මෙසේජ් එකට ගැලපෙන විදියට. එතකොට අපේ කතාව පටන් ගන්න කතන්දර ටික අවසන් කරන්නේ හැම එකම අපි මේ ලියාගත්ත මෙසේජ් එකට ගැලපෙන විදිහට තමයි හැමදේම කරන්නේ. ඉතින් මම මේ විදිහට අද පුතාලට කතාවක් අන්තිමට කරලා පෙන්නනවා. දැන් ඔය ටික ඔක්කොම ලිව්වට පස්සේ තමයි අපි කතාවේ මාතෘකාව තීරණය කරන්නේ. right ඔයගොල්ලෝ ඉස්කෝලේදී පුතේ රචනා ලියන්න හරියට ඉගෙනගෙන තියෙනවා නම් right මම හිතන්නේ 10 වසරේ 11 වසරේ පුතාලා දුවලා ඉන්නවා නම් O level විභාගෙට ලං වෙච්ච දුවලා පුතාලා ඉන්නවා නම් දන්නවා ඇති අපි මාතෘකාව මුලින්ම ලියාගන්නේ නැහැ. අපි රචනාව ලියනවා මොකද ඔයගොල්ලෝ මේ ප්‍රශ්න කරලා ඇති නම් පුතේ මට දැන් මතක් වුණා එකපාරට මීට අවුරුදු 15කට විතර කලින් නේ 15කට විතර කලින් right මම O level ලියනකොට මම ඉගෙනගත්ත විදිය කියන්නේ එතනදී කියන්නේ අපි අන්තිමට තමයි මාතෘකාවක් සිලෙක්ට් කරන්නේ. මේ මාතෘකාව පුතේ සිලෙක්ට් කරන්නේ කතාවේ කොටසක්. කතාවේ කොටසක් තමයි මාතෘකාව බවට පත් වෙන්නේ. වචන 5කට අඩු කතාවේ කොටසක් තමයි අපි මාතෘකාව බවට පත් කරන්නේ. right? මම නිකිනිගෙන් ගත්ත නිකිනි කියවන ටිකක් වෙනස් දෙයක්. නිකිනි ලියනවා පොතක් කොවිඩ් දවස්වල කොහොමද පොතක් ලියන්නේ කොවිඩ් දවස්වල අත්දැකීම් අරගෙන. right? දැන් අපි හිතනවා right අපි හිතමු දැන් නිකිනිගේ කතාවේ ඇතුලේ තියෙනවා අපි හිතමු මාස්ක් එකක් දාගෙන එළියට යනවා කියලා මම දන්නේ නැහැ. I'm just assuming right එතකොට you should wear a mask when you are going out. right එතකොට මම හදනවා ඕකෙන් මාතෘකාවක් wear a mask right wear a mask is the topic. mask එකක් දාන්න තමයි topic එක. right එතකොට දැන් අහන් ඉන්න මිනිස්සු බලන්න මොකද්ද මේ කියන්නේ wear a mask. right දැන් මම introduce කරනවා කියලා හිතමු නිකිනිට speech එකකට. so today our speaker is going to be Nikini and she'll be speaking on wear a mask. wear a mask Nikini. දැන් wear a mask කිව්වහම අපි බලනවා මොකද්ද මේ කතා කරන්න යන්නේ. right හැමෝටම පුදුමයක් ඒක. අන්නේ පුදුම සහගත විදිහට තමයි අපි topic එකක් select කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලගේ කතාව ලිව්වට පස්සේ පුතේ ඒක ඇතුලේ තියෙන වටිනාම පදපේලි 3ක්. ඒ කියන්නේ වචන 3ක් විතර එකතු කරලා ඒක තමයි අපි topic එක විදිහට ගන්නෙ. තව උදාහරණයක් කිව්වොත් මම කතා කරනවා කොහොමද මිනිස්සුන්ට අවශ්‍ය විදිහට අපි මේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්නේ කියන එක. අපිට ඕන විදිහට නෙමෙයි ඒ අපිත් එක්ක ඉන්න අපේ ආදරණීයන්ට අවශ්‍ය වෙන විදිහට අපි කොහොමද එයාලත් එක්ක ජීවත් වෙන්නේ. right ඒකෙදි මගේ message එක තමයි keep in touch but keep the touch right. එතකොට මගේ topic එක මොකද්ද? touch නුවන් රාජපක්ෂ touch නුවන් රාජපක්ෂ. එතකොට බලනවා ආඩේ මේ අල්ලන්න කියන එකක් ගැන කතා කරන්නේ මෙයා. right මිනිස්සුන්ට හිතා ගන්න බෑ මොකද්ද මේ topic එක කියලා. එතකොට ඒ වෙලාවෙ ඉඳන් මිනිස්සු බලනවා right අලුත් දෙයක් වෙන්න ඕනේ. right මොකද්ද මේ මිනිස්සු මේ අල්ලන්න කියලා කියන්නේ. right ඊට පස්සේ මම ගිහිල්ලා කතා කරනවා right අපි ජීවත් වෙනකොට මිනිස්සු අපිත් එක්ක ඉන්නකොට අපි ඒගොල්ලන්ව අවබෝධ කරගන්න ඕනේ. ඒගොල්ලන්ව අවබෝධ කරගෙන අපි ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට තමයි අපේ නේද සෙනෙහස ආදරය කරුණාව දෙන්නේ. සෙනෙහස ආදරය කරුණාව කියන හැම එකම මම touch කියන වචන ටිකට ලඝු කරලා තියෙනවා. ඉතින් පුතාලගේ ස්පීච් එකේ සමහර වෙලාවට tree planting ගැන කතා කරනවා. නැත්නම් protect the environment කියලා කතා කරනවා. එතකොට සමහර වෙලාවට අපි dumping garbage කියනවනේ. garbage දානවා කියන එකට. අපි සමහර වෙලාවට dump කියලා topic එක ගන්නවා. කතාවේ topic එක dump. කතා කරන්නේ garbage dump කරන එකේ ප්‍රශ්නයක් කියන එක. නැත්නම් dumping garbage කියලා ගන්නවා topic එක. අරගෙන කොහොමද මිනිස්සු garbage dump කරන එකෙන් ලෝකෙට ප්‍රශ්නයක් කොහොමද ඒක වෙනස් කරගන්නේ කියලා ඔය කතාව කරනවා. ඉතින් අන්න ඒ විදිහට පුළුවන් පුතාලට ටිකක්
නේද? ආටිස්ටික් විදිහට ටොපික් එකක් සිලෙක්ට් කරගන්න. ඉතින් මම කියන්නේ ඔයගොල්ලෝ රචනයක් ලිව්වත් කතාවක් ලිව්වත් මුලින්ම ටොපික් එක ලියන්න යන්න එපා. ටොපික් එක ගේන්න පුතේ කතාව ලිව්වට පස්සේ. නේද? දැන් ගොඩාක් ස්පීචස් දැන් පුතාලා දකින්න ඇති එකපාරක් ධනංජය හෙට්ටිආරච්චි අංකල් නේද ස්පීච් එකක් කරලා ලෝකේ චැම්පියන් කෙනෙක් වුණා. එයාගේ ස්පීච් එකේ ටොපික් එක මොකද්ද? I see something. I see something. මට දෙයක් පේනවා. right? ධනංජය හෙට්ටිආරච්චි I see something. මට දෙයක් පේනවා. දැන් මම කිව්වොත් මට දෙයක් පේනවා කියලා මට පේනවා ඕගොල්ලන්ගේ මූණු. right? හැබැයි එයා කතාවේ කතා කරන්නේ මොකද්ද? එයාගේ ජීවිතේ එයා නොදැකපු දෙයක් එයා වටේ හිටන මිනිස්සු එයාට පෙන්නලා එයාව එතනින් ඉදිරියට ගෙනාවා කියන කතන්දරේ තමයි එයා කියන්නේ. හැබැයි එතනදී එයා යොදා ගන්න ටොපික් එක I see something. right? මගේ තිබ්බ එක ස්පීච් එක පුතේ lotus pond. lotus pond. මොකද්ද lotus pond කියන්නේ? නෙළුම් පොකුණ. මොකද්ද නෙළුම් පොකුණ? නෙළුම් පොකුණේ මම කතා කරන්නේ මම මේ ලෝකෙ දිහා බලනකොට මට කොයි වගේද වෙන්න ඕන කියලා තේරුම් ගන්න බැරුව හිටියේ. එතකොට මම දවසක් වෙලක අයිනේ නෙළුම් පොකුණක් ළඟ ඉඳගෙන ඉන්නකොට මගේ මිත්‍රයෙක් මට ඇවිල්ලා කියනවා පොකුණ දිහා බලලා මෙතනින් තේරුම් ගන්න ඔයාලට කවුද වෙන්න ඕන කියලා. right? එතකොට ඒකෙදී සමහර ගෙම්බෝ ඉන්නවා වතුරට පයින්නවා ආයෙනවා. ඒකේ නෙළුම් කොළ තියෙනවා, මඩ තියෙනවා, ඊළඟට නෙළුම් උඩට ඇවිල්ලා තියෙනවා. නේද? ඊට පස්සේ වතුරක් තියෙනවා, මාළුත් ඉන්නවා. දැන් ඕකෙන් right මම තීරණය කරනවා මම කවුද වෙන්නේ කියලා. ඒතර මම කියනවා මේ හැම දිනාටම සහයෝගය දෙන වතුර වගේ වෙන්න තමයි මට ඕනේ කියලා. ඒක right මගේ ටොපික් එක මොකද lotus pond. මම කතා කරන්නේ මම මේ ලෝකේ කවුද කොයි වගේද වෙන්න ඕනේ කියන එක ගැන. ඉතින් මම පුතාලට පොඩි අවබෝධයක් ලබා දුන්නේ මෙතන ඔයගොල්ලන්ගේ ටොපික් එකක් කොහොමද සිලෙක්ට් කරගන්නේ කියන එක. එතකොට එකපාරට අපි protect the environment කියලා ටොපික් එක ලියන්නේ නැහැ. ඔයගොල්ලෝ කතන්දරේ ලියාගෙන ගිහිල්ලා පුතේ ඒ කතාවේ ඇතුළේ ඔයාලට තේරෙනවා right මම මෙන්න මේ වගේ ටොපික් එකක් මේකට දැක්කම මිනිස්සු ටිකක් කුතුහලයෙන් අහයි කියලා. ඔයාගේ මාතෘකාව කොයි වෙලේකවත් obvious වෙන්න බෑ නැත්නම් මිනිස්සුන්ට දැකපු ගමන් තේරෙන්න බෑ. මිනිස්සුන්ට කුතුහලය එන විදිහට තමයි අපි ටොපික් එකක් සිලෙක්ට් කරන්න ඕනේ. මම හිතන්නේ කියන දේ පැහැදිලි ඇති දූල පුතාලට. නේද? right if you have any questions you can ask now. එහෙම තියෙනවා නම් අතුස්සන්න මම ඒකට clarification එකක් දීලම් පුතේ අපි ඊළඟට ගමන් කරනවා කොහොමද welcome speech එකක් කරන්න කියන එකට. right? හරි අතුස්සනවා. හරි. okay මම සඳුනිට chance එක දෙන්නම් මොකද්ද ප්‍රශ්නේ කියලා අහන්න. සඳුනි සඳුනිගේ ගැටලුව මොකක්ද? right Duniti do you have a question? Dunitට ප්‍රශ්නයක් තියෙනවද? right Nulara what's your question? Sir, I need to know, I mean, can you please again explain the three parts of the speech you, I can't actually, I can remember, but not well. Yeah. Right, so three parts, basically if I explain, you have three parts in a speech, right? One is the start, then the body, and then you have the ending. In the body, you have another 3 points. If you can have 5 points if you want, but still having 3 points would be enough. So 3 points would be, if I take as an example, if you are going to speak about a topic that is on reading books, right? Reading books, you are going to make a speech on that, right? So you might start with a storytelling. I did not like reading books. I never wanted to read books because I felt that was a little lazy and I didn't want to stay in one place and read. But one day I met a person, one of my friends, who has a lot of information with him, right? So ඒ වගේ පුතේ කියනවා, right? එතනදී කියනවා, right මම පොත් කියවන්න එච්චර කැමැත්තක් තිබ්බේ නැහැ. හැබැයි මට එක යාළුවෙක්ම හම්බ වෙනවා දවසක් කියන තැනට යනකම් කියන මුලින්ම කියන්නේ මම පොත් කියවන්න කැමති නැහැ. ගොඩක් ලෝකේ ඉන්න අය පොත් කියවන්න කැමති නැහැ කියන එක කියනවා. ඊට පස්සේ ඔයාලට හම්බ වෙන එක යාළුවෙක්. ඒ යාළුවත් එක්ක ඔයා කතාවක් කියනවා එතන. ඔන්න second point එක. This is the second point where you try to learn a lesson from your friend on the importance of reading books, right? And then you learn it and you try it out by yourself and then you apply it
And then you tell there are lots of people around the world, the third point, who are reading books and gaining a lot of knowledge, and those people are always beyond the rest of the people. Those are people who are like walking encyclopedias, right? So you also should read books. That's one way. Anit එක තමයි, let's say that you're going to talk about the environmental pollution. Point one is maybe you're talking about the air pollution. You talk about a story related to it. Second point would be deforestation. You talk about something like that in the second point. Third point would be, let's say, landfill, filling lands, filling lower lands by dumping garbage. So you have 3 points and you talk about them, and in each point you say we need to get rid of it. We need to get rid of this. We need to get rid of this. Right? So that's how you basically, come up with 3 different points for your speech. I hope I answered your question. Did you get it? Sir, now you said that day which you talked about the topic and outline for a speech or a presentation. Okay. Right. So that day you said first is the problem, then the solution, like that. So I need to know that. Yeah. That. So if you want to know about it, then that means first you present the problem. So that's a different structure, right? First you present the problem. Let's say that, okay, it's about reading books. How are you going to present the problem? You can say, I don't like reading books. I never wanted to, read books in my life. Lots of people don't like to read books in the world. It's only a few who are reading books. So you're presenting a problem. මිනිස්සු පොත් කියවන්නේ නැහැ. මමත් කැමති නැහැ කියලා කියනවා. You present the problem. And then next is where you find the solution. But one day, I met a friend of mine. And he is a person who always comes up with something new. And every time when I ask about something, he has an answer. So I asked from him, how did you get this? He said, I am a fan of reading books. I get all this knowledge by reading books. I can think the entire world like a book and enjoy it. I felt, wow, this person is doing something amazing. So I should also try it out. Right? With his words, I got inspired and I started reading books. And from that day to today, I've been reading books like I can't stop reading books. Right? On solution here. First part, the problem, then the solution. Third part, the throwback. Okay. So my friends, the people who have gone beyond some of the people in the world are good readers. They read a lot of things. Right? And reading makes a man perfect. And if you want to be a perfect man, read books, right? So those are the 3 things. You present the problem. You first of all say that people don't like to read books. And then you say you learned it from one of your friends. That is the second point. Finding the solution about, getting that excitement about reading books. And you started reading books and you started getting results. And then you say it's not only you. There are lots of people who have become successful in the world and have read books, right? And then finally say, if you want to be a perfect man, start reading a book. Did you get my point? Yes, sir. Thank you. Right. Okay. හරි. අපේ කාලය ගත වෙමින් තියෙනවා. ඉතින් ඒකින්ද පුතාලට අද මම පොරොන්දු වුණා අපි welcome speech එකක් කරන හැටි ගැන බලනවා කියන එක, right? අපි එතෙන්ට යමු මේ අවස්ථාවේ. Ravinu, any problems? කාර් එකක් එවන්න හදන්නේ මේ පැත්තට. I would like you to focus on this lesson, right? If not, we are going to throw you out of the class, right? We've been spending for about 3 months now. Neither we should have the discipline. Hari. Okay, let me. Hari. දැන් මොන්න අපි ඉගෙන ගන්න යනවා කොහොමද welcome speech එකක් කරන්නේ කියන එක. නේද? welcome speech එකක් අපි කොහොමද හොඳට කරන්නේ? කොයි වගේ වෙලාවකටද අපිට welcome speeches කරන්න වෙන්නේ? පොඩ්ඩක් දැන් පුතාලා දුවලා අත උස්සන් ඉන්න අය අත පොඩ්ඩක් පහළට දාන්න, මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. එතකොට මට පහසු වෙනවා ඔයගොල්ලන්ගෙන් ඒක හරියටම අහන්න. right, okay.
කී දෙනෙක් දැනට වෙල්කම් ස්පීච් එකක් කරලා තියෙනවද ඉස්කෝලේ හරි ඔයාලගේ පර්සනල් ගැදරින් එකක හරි පොඩ්ඩක් අතුසන් බලන්න. වෙල්කම් ස්පීච් එකක් කරලා තියෙනවද? පිළිගැනීමේ කතාවක් සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි දෙමළෙන් හරි. right good okay ගොඩක් පුතාලා දුවලා කරලා තියෙනවා. right නියමයි. ඒ කියන්නේ මගේ මේ ලෙසන් එක ඔයගොල්ලන්ට අද වැදගත් වෙනවා 25ක් 26යි right. okay ඒ කියන්නේ පුතාලා දුවලා වෙල්කම් ස්පීච් එකක් පිළිගැනීමේ කතාවක් කරලා තියෙනවා. දැන් අද මම මේ උගන්වන්න යන ක්‍රමයේ පුතේ ටිකක් වෙනස්. මේක ටිකක් enjoyable විදිහක්. නේද? අපි හැමෝම කරන විදිහට කරන්න ඕනේ නෑ. right පුතාලා පාලා දාන්න. right. පුතේ දුවේ අපිට වෙල්කම් ස්පීච් එකක් නැත්නම් පිළිගැනීමේ කතාවක් කරන්න වෙන්නේ යම්කිසි උත්සවයක ඕ යම්කිසි ගැදරින් එකක ආරම්භයේදී. අපි පටන් ගන්නකොට අපිට සිද්ධ වෙනවා වෙල්කම් ස්පීච් එකක් කරන්න. ඒ කියන්නේ පැමිණ සිටින පිරිස පිළිගැනීම තමයි අපි කරන්නේ. දැන් ඔය අවස්ථාවට ඉන්නවා වෙන්න පුළුවන් announcers-ලා. නේද? තව කතිකයෝ ඉන්නවා. ඉතින් ඒ අතරින් සමහර වෙලාවට ඔයාට දෙනවා chance එකක් නේද? සමහර වෙලාවට ඉස්කෝලේ ඉන්නකොට නම් ලස්සනට හැදලා නේද? බොහොම ඒ කියන්නේ අපි සමහර වෙලාවට අපේ තියෙනවා dance එකකින් අපි පිළිගෙන ඊට පස්සේ තමයි ඔය වෙල්කම් ස්පීච් එකට යන්නේ සමහර වෙලාවට. නේද? සරස්වති වගේ dance එකක් ගිහිල්ලා එතනින් අපි පටන් ගන්නවා. right. එතකොට මේ වෙල්කම් ස්පීච් එකේදී පුතේ අපි කතා කළ යුත්තේ ඉන්න පිරිස පිළිගැනීම පමණක්ම නෙමෙයි. සමහර වෙලාවට අපි ලිස්ට් එකක් තියෙනවා 25ක විතර ලිස්ට් එකක් අරගෙන අපි එක එක්කෙනා කියනවා right. ගරුතර මහා සංඝරත්නය, ඒ වගේම පැමිණ සිටින ආරාධිත අමුත්තන්, එයාගේ නම නිමල් කුමාර, ඔබතුමාම ඉතා සාදරයෙන් අපි පිළිගන්නවා. එහෙම හැම එක්කෙනාම අපි සාදරයෙන් පිළිගන්න තමයි යන්නේ මෙතනදී. හැබැයි ඇත්තටම වෙල්කම් ස්පීච් එක රික්වයර්මන්ට් එක පුතේ හැම කෙනාම නමින් වෙන වෙනම පිළිගැනීම නෙමෙයි. ඒකේ පර්පස් එක තමයි වෙල්කම් ස්පීච් එකේ පැමිණ සිටින පිරිසට මේ මොකද්ද ඉවෙන්ට් එක කියන එක ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් එක්ක. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට තේරෙන්න ඕනේ මෙන්න මේ වගේ දෙයක් තමයි අද සිද්ධ වෙන්නේ කියලා. ඒක කම්පියර්ස්ලා අනවුන්සර්ස්ලා කියනවා. හැබැයි පළවෙනි ෆෝමල් ස්පීච් එක තමයි මේ වෙල්කම් ස්පීච් එක ඉවෙන්ට් එක. ඒ කියන්නේ පළමු පිළිගත හැකි ප්‍රථම කතාව. එතකොට මේකෙදි අපිට සිද්ධ වෙනවා ඕගොල්ලෝ කරනවා නම් පළවෙනි වාක්‍ය තුන හොඳට මතක තියාගන්න. මම බොහොම කෙටියෙන් පැහැදිලිව කියලා දෙන්නේ. පළවෙනි වාක්‍ය තුන පුතේ දුවේ right. පළවෙනි වාක්‍ය තුනේදී අපි කියනවා ඒගොල්ලන්ට ඔයාට කොහොමද මේ ඉවෙන්ට් එක ගැන දැනෙන්නේ? මම පොඩි එක්සැම්පල් එකකින් පෙන්නන්න. ඔයාට කොහොමද මේ ඉවෙන්ට් එක ගැන දැනෙන්නේ? ඊට පස්සේ මේ ඉවෙන්ට් එකේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන දේට අපි වාක්‍ය තුනක් යොදා ගන්නවා. right. අපි හිතමු දැන් ඔන්න මට chance එකක් හම්බ වෙනවා පුතාලා දුවලගේ ලෝක ළමා දිනේ අපි ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා. ලබන අවුරුද්දේ ලෝක ළමා දිනේ මම ඕගොල්ලන්ව පිළිගැනීමේ කතාවක් කරනවා. දැන් අපේ ඉන්නවා 500ක් විතර. එතකොට මට පුළුවන් ද එක එක්කෙනා නම් වශයෙන් පිළිගන්න. අපි හිතමු අපේ ආර්යචර්යා සමාජයේ ඉන්නවා 10ක් විතර. මට මේ 10 දෙනාම දැන් දයන්ස, චතුරස ඊළඟට අපි ගත්තොත් එහෙම අපි ලිස්ට් එකක් ගත්තොත් සර්ලාගේ. ඒ හැම එක්කෙනාම මට වෙන වෙනම වෙල්කම් කරන්න ගියොත් එහෙනම් මගේ කාලය අපතේ යනවා. ඉතින් මට සාමාන්‍යයෙන් වෙල්කම් ස්පීච් එකට හම්බෙන්නේ බොහෝ විට ඒක විනාඩි 3ක් 5ක් අතර කාලෙකින් අපි ඉවර කරන්න ඕනේ. ඊට වඩා කතා කරොත් ඒක බෝරින් වෙනවා. හරිද? ඉතින් එතකොට පුතේ මම කියන්නේ right ඔන්න මම පටන් ගන්න මෙන්න මේ විදියට. කොහොමද අද දවස ඔයගොල්ලන්ට? අද ලෝක ළමා දිනය. මං හිතනවා පුතාලා දුවලා ඔක්කොම අද එකතු වෙලා ඉතා ආසාවෙන් බලාගෙන ඇති අද මේ ඉවෙන්ට් එක කොයි විදිහටද සිද්ධ වෙන්නේ කියලා. මට සෑහෙන සතුටක් දැනෙනවා අද ඕගොල්ලොත් එක්ක එකතු වෙලා මේ වගේ වැඩසටහනකින් ඕගොල්ලොත් එක්ක හමු වෙන්න ලැබීම ගැන. right ඔන්න මම පළවෙනි පටන් ගැනීම. දැන් සාමාන්‍යයෙන් කොහොමද වෙල්කම් ස්පීච් එකක් ඕගොල්ලෝ දැකලා තියෙන්නේ නැහැ. good morning to all of you. I'm going to welcome all of you to today's event. Starting off with කියලා හොම කියගෙන. ඒක that's a formal way. That's okay. හැබැයි අපි formalities පුතේ සමහර තැන්වලදී කැඩුවොත් තමයි ඒකේ excitement එක එන්නේ. ඉතින් මම කියනවා දුවල පුතාලට අර formal විදිය ඉගෙන ගන්න එක කිසිම ගැටලුවක් නැහැ. හැබැයි එතනින් පොඩ්ඩක් පුතේ
අපිට එහාට යන්න පුළුවන්. එතනදී අපි කතා කරන්නේ පුතාලා කියනවා right මට හරිම සන්තෝසයි අද මේ වගේ ඉවෙන්ට් එකකදී ඔයගොල්ලොත් එක්ක හමු වෙන්න ලැබීම ගැන. මම හිතනවා ඔයගොල්ලෝ ඔක්කොම දැස් දල්වාගෙන ඉන්නේ අද මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන සියලුම අංග රස විඳීමට කියලා ඔන්න ඔයාගේ හැඟීම සහ මේ ඉවෙන්ට් එක ගැන ඔයා පොඩි හැඳින්වීමක් දෙනවා ඒගොල්ලන්ට. ඊට පස්සේ අපිට පුළුවන් ඒ කිව්වට පස්සේ අත්‍යවශ්‍යම කට්ටිය විතරක් නමින් වෙල්කම් කරන්න. හැමෝම වෙල්කම් කරන්න ඕනේ නමින්. අපි හිතමු විශේෂ ආරාධිත අමුත්තෙක් ඉන්නවා කියලා. අපි විශේෂ ආරාධිත අමුත්තගේ නම හරියට අහගෙන ඒ නම කියලා එතුමා හෝ එතුමියව අපි පිළිගන්නවා. ඊළඟට ඉන්නවා තවත් ආරාධිතයෝ විශේෂිත ආරාධිතයන්ට අමතරව තව ආරාධිතයෝ මූලික ආරාධිතයෝ කීප දෙනෙක් ඉන්නවා. අන්න ඒගොල්ලන්ව අපි නම් ටික අරගෙන ඒතකොට ඔයාලට ඉස්කෝලේදී නම් ටීචර් දෙයි නම් ලිස්ට් එක. right? ඒ කට්ටියව බොහොම ආදරෙන් තමයි පුතේ අපි වෙල්කම් කරන්නේ. ඉතින් අද අපේ මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙන ආර්යචාර්ය සමාජයේ අපි ගත්තොත් කළමනාකාරීවරුන් අතර සිටින අපේ දයාන් හෙන්ගෙදර සර් අපි ඉතා ගෞරවයෙන් පිළිගන්නවා මේ ඉවෙන්ට් එකට. ඒත් එක්කම අපේ චතුර දනංගොඩ සර් අපි පිළිගන්නවා. ඒ විදිහට අපිට කියන්න පුළුවන් අපි සහන් රංගවල මැතිතුමා අපිත් එක්ක අද එකතු වෙනවා පුතුමාව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේ අපිට පුළුවන් පොතේ ටිකක් hina වෙලා hina මුසු මුණින් කට්ටිය ඊට පස්සේ පිළිගන්න. එක එක්කෙනාව. හැබැයි 5කට වැඩිය නම් මම කියන්නේ නම් කියන්න යන්න එපා. එතකොට ඒක ටිකක් බෝරින් වෙනවා. so ටීචර් කෙනෙක් කිව්වත් යාන ටීචර් අපි පිළිගත යුතුම 5 දෙනා කවුද? ටීචර් කිව්වොත් 7ක් ඕන කියලා කමන්නේ 7ක් යන්න. right? හැබැයි 20කට යන්න එපා. right? ඉතින් පුතාලගේ පොඩි යවවන සමාජවල ඕගොල්ලෝ එකතු වෙන තැන්වල කරන කතාවල් වල ඒක මේ විදිහට ඕගොල්ලෝ ඒක යූස් කරන්න. විශේෂිත ආරාධිත අමුත්ත සහ ආරාධිත ඊළඟට ඉන්න පළමු පෙළේ 5 දෙනෙක් විතර වෙල්කම් කරන්න. ඉතින් ඒගොල්ලන්ව වැදගත් කරන එක. එතනදී පූජකතුමන්ලා ඉන්න පුළුවන්, හාමුදුරුවෝ ඉන්න පුළුවන්, විශේෂිත වූ කට්ටිය ඉන්න පුළුවන්, ඇමතිවරු ඔය වගේ ඕන කෙනෙක් ඉන්න පුළුවන්. ඒකෙන් අවශ්‍යම ටික විතරක් අරගෙන අපි ඒගොල්ලන්ගේ නම් කියලා පිළිවෙලට අනුව right අපි වෙල්කම් කරනවා. right? ඊට පස්සේ දැන් ඔය මූලිකම කට්ටිය කිව්වට පස්සේ අපිට සිද්ධ වෙන අනිත් ඉන්න අය. මේ පිරිස සහ අද මේ ප්‍රෝග්‍රෑම් එක නැරඹීමට ඒ සමග එකතු වීමට පැමිණි ඔබ සියලුම දෙනා ඉතා සාදරයෙන් අපි පිළිගන්නවා කියලා කිව්වා. right? ඔන්න අපි කියාගෙන ගියා. අන්තිමට අපි ඉවර කරනවා right? 3 sentences on what is in it for them. අවසානයේ අපි කියනවා වාක්‍ය 3කින් අද මේ ප්‍රෝග්‍රෑම් එක සමග සම්බන්ධ වීමෙන් ඔබට පුළුවන් වෙනවා ඔබගේ සැඟවුණු දක්ෂතා එළියට ගන්න. ඔබට පුළුවන් වෙනවා අපේ දේශකයන්ගෙන් විශාල දැනුමක් ඕගොල්ලන්ගේ ජීවිතයට එකතු කරගන්න. ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ජීවිතයේ මතක හිටින මතකයන් කිහිපයක් එකතු කරගන්න. ඉතින් ඔබ සියලු දෙනාව නැවතත් අපේ ආර්යචාර්යා ලෝක ළමා දින ප්‍රෝග්‍රෑම් එකට පිළිගන්න. මම එහෙම පොඩ්ඩක් ඉංග්‍රීසි සිංහල පටලවලා කිව්වේ. but මේක පුතාලා දැනගන්න ඕනේ අපි අන්තිමට ඉවර කරනකොට ඔඩියන්ස් එකට මේකෙන් ලැබෙන දේවල් ගැන වාක්‍ය 3කින් ඉදිරිපත් කරලා සියලු දෙනා නැවත පිළිගෙන එතනින් ඔයාගේ කතාව ඉවර කරන්න. අන්න එහෙමයි අපි වෙල්කම් ස්පීච් එකක් ටිකක් වෙනස් විදිහට ඉන්ට්‍රස්ටිං විදිහට කියන්නේ. මම නැවත මුලින් ඉඳන් මතක් කරොත් මුලින්ම අපි ස්ටේජ් එක ඉස්සරහට ගියාම නැත්නම් අපි කම්පියුටර් එකේ මේ කැමරාව ඉස්සරහට ආවට පස්සේ අර මම කිව්වානේ good morning, good evening, good afternoon ඕනේ නෑ. මොකද ඔයා ඉන්නේ පුතේ සාමාන්‍යයෙන් වෙල්කම් කරන්න 3 වෙනියට විතර. ඊට කලින් දෙන්නෙක් 3 දෙනෙක් good morning කියලා ඉන්නේ. ඔයාට කෙලින්ම ඇවිල්ලා පුළුවන් ප්‍රශ්නයක් අහන්න. ඕගොල්ලෝ ඔක්කොම සතුටින් අද ඉන්නේ. ඕගොල්ලෝ ඔක්කොම අද ලෑස්තිද අපිත් එක්ක මේ දේ සමරන්න? right? ඕගොල්ලෝ ඔක්කොම ලෑස්තිද අද මේ විශේෂිත වූ වැඩසටහන රස විඳින්න කියලා අපි ප්‍රශ්නයක් අහනවා. එතකොට ඔඩියන්ස් එකම ඔව් හරි නෑ හරි මොකක් හරි කියනවා. right? හැබැයි ඒකේ වැදගත්කම තමයි ඕගොල්ලෝ ඔඩියන්ස් එකම ඔයාගේ
අල්ලට අරගෙන තියෙන. ඒගොල්ලන් ඔයා දෙසට හරවගෙන තියෙන ප්‍රශ්නයක් අහපුවම. ඊට පස්සේ වා කියනවා මට අද හරිම සතුටුයි මගේ ජීවිතේ. මොකද මේ වගේ සුන්දර මල් කැටළු ටිකක් එක්ක විශේෂිත වූ වැඩසටහනක පැය දෙකක වැඩසටහනක් ඕගොල්ලොත් එක්ක මේ ගත කිරීමට ලැබීම ගැන මම ඉතාම සතුටටපත් වෙනවා. ඉතින් අද දවසේ පුතේ දුවේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ කවි කියන්න තියෙනවා, සින්දු කියන්න තියෙනවා, විශේෂිත වූ කතාවන් පවත්වන අපේ මාමලා ඔයාලත් එක්ක ඒ වගේම ඕගොල්ලන්ගේ සැඟවුණු හැකියාවන් වලට අපි එළියට එන්න ඉඩ දෙනවා. ඉතින් මේ දේවල් එක්ක පුතේ දුවේ මම විශේෂයෙන්ම අද මේ අවස්ථාවට සැපැමිණි. මම නිකන් යොදාගෙන නම් ටිකක් අපේ දයාන් හෙන්ගෙදර සර්ව පිළිගන්න ලබනවා, සහන් රන්වල සර්ව පිළිගන්න ලබනවා. එහෙම අපිට කියන්න පුළුවන් ඒගොල්ලන්ගේ තනතුරුත් එක්ක නමත් එක්ක අපිට පුළුවන් ඒගොල්ලන්ව එකින් එක ඉහළම අපි දැන් හයරාකි එක කියලා කියන්නේ පුතේ දුවේ දැන් ඔය ඉවෙන්ට් එකක ප්‍රධාන ආරාධිත අමුත්ත තමයි අපි විශේෂිතව සලකන්නේ. ඊළඟට ඉන්නවා guest of honor කියලා. right? සෙසු අමුත්තා. ඊළඟට ඉන්නවා පුතේ මේ ඉවෙන්ට් එකේ ටිකක් වැදගත් කවුරු හරි ඉස්කෝලේ ප්‍රින්සිපල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංඝරත්නය වගේ අපේ එහෙම ඉන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් පූජකවරුන් ඉන්නවනම් අපි ඒගොල්ලන්ව තමයි මුලින්මම ආමන්ත්‍රණය කරන්නේ. ඒක අපේ සංස්කෘතිය හැටි. right? එතකොට අපි එතනින් පටන් අරගෙන ප්‍රධාන ආරාධිත අමුත්තා ඊළඟ අමුත්තන් විශේෂිත වූ පුද්ගලයන් 5 දෙනෙක් විතර හොඳට නම් කියලා ඒගොල්ලන්ව පිළිගන්න. ඔබ සීල දෙනා ඊට සාදරයෙන් පිළිගන්න ලබනවා. ඊට පස්සේ අන්තිමට ඔය ටික ඉවරනාට පස්සේ මෙම වැඩසටහනට සහභාගී වෙන ඔබ සියලුම දෙනා ඊට සාදරයෙන් අපි පිළිගනු ලබනවා කියලා කියන්න පුළුවන්. හරිද කියලා ඉවරලා අවසානයේ අපි කියනවා නැවතත් මේ වැඩසටහන තුලින් අද ඔබට මෙන්න මේ කියන දේවල් තුනක් ලැබෙනවා. ඔබට ඔබගේ සහජ දක්ෂතාවයන් හඳුනා ගන්න විශේෂිත වූ කතාවන් වලට අර මූල කියපු ටික නැවත රිපීට් කරනවා මෙතන. කරලා ඉතින් ඔබ සියලුම දෙනා අද මේ විශේෂිත වූ වැඩසටහනට සාදරයෙන් පිළිගන්නවා. මේ පැය දෙකක කාලය රස විඳින්න ජීවිතයේ මතකයන් එක් කරගන්න කියලා වාට එතනින් මොකද්ද පැමිණීමේ කතාව නැත්නම් පිළිගැනීමේ කතාව වෙල්කම් ස්පීච් එක කරලා ඉවර කරන්න පුළුවන්. right? මම හිතනවා දොළ පුතාලට පැහැදිලි ඇති ටිකක් වෙනස් විදියක පිළිගැනීමේ කතාවක්. එතකොට මේක කොච්චර කාලයක් අපි කරනවද සාමාන්‍යයෙන්? උඩරිම පුතේ විනාඩි 3ත් 5ත් අතර කාලයක් තමයි. විනාඩි 5කට වඩා වෙල්කම් ස්පීච් එකක් කරන්න යන්න එපා. මිනිස්සුන්ට නිදිමත හැදෙනවා. මොකද මිනිස්සු බලාගෙන ඉන්න ඉවෙන්ට් එක පටන් ගන්නකම්. right? They are waiting for the event to start. They don't want a lengthy welcome speech. People don't like it. You don't like it. Because you want to see the action. You don't want to listen to a welcome speech for about 10 minutes. Right? So that's why I'm telling you, don't try to mention all the names that are needed to be mentioned. But the most important names to be mentioned should be mentioned. That is needed. Right? So this is what I'm going to teach you as a welcome speech. I hope you are clear about it. නේද? අද උසන් බලන්න පුතාලට ක්ලියර් නම්? right. දැන් පුතාලට මම පොඩි වැඩක් දෙනවා. නේද? පොඩි ගෙදර වැඩක් වගේ වැඩක් දෙනවා. පුතාලා වෙල්කම් ස්පීච් එකක්. පුතාලා හිතන්න ඔයාලට වෙල්කම් ස්පීච් එකක් කරන්න දෙනවා ඉස්කෝලේ අපි හිතමු කලා දිනය වෙන්න පුළුවන්. ගණිත දිනය වෙන්න පුළුවන්. නැත්නම් ඉස්කෝලේ විශේෂිත වූ ෆන්ක්ෂන් එකක නැත්නම් උත්සවයක ඕගොල්ලන්ට දෙනවා විශේෂිත වූ පිළිගැනීමේ කතාව කරන්න. ඉතින් ඕගොල්ලෝ මට පිළිගැනීමේ කතාවක් කොයි විදිහටද මම දැන් උගන්වපු දේවල් එක්ක හදන්නේ කියන එක ඔයාලා හිතන්න. මට මේ වගේ ඉවෙන්ට් එකක ඉස්කෝලේ දෙනවා. ඒකක් මට ලියලා එවන්න ඕනේ. ලියලා තියන්නේ මට එවන්න පුළුවන් නම් හොඳයි හැම දුවල පුතාලා මම හිතනවා මගේ නම්බර් එක තියෙනවා. නේද? ටෙලිග්‍රෑම් එකෙන් එවන්න පුළුවන් මට පර්සනලි. මොකද මම හිතන්නේ ගෲප් එකේ අපි chat කරන එක නවත්තලා තියෙන්නේ. පර්සනලි එවන්න පුතේ. එතකොට මට බලලා කරෙක්ට් කරන්න පුළුවන්. හැබැයි හැම දුවෙක්ම පුතෙක්ම මේ දේ කරන්න ඕනේ. වෙල්කම් ස්පීච් එකක් ලියන්න. වෙලාව ගන්න පුතේ. ඒකට කාලය අරගෙන කරන්න. මොකද අපිට ස්පීච් කන්ටෙස්ට් එකක් තියෙනවා සතියක් ඇතුළත නේද? right. හරි. දැන් ඔය ටිකත් එක්ක අපි ලබන සතියේ මම පුතාලට කියලා දෙනවා තව එකක්. මොකද්ද ඒ දේ තමයි vote of thanks එක. කොහොමද thanks giving speech එකක් කරන්න කියන එක. right? ඉතින් දැන් මම බලාපොරොත්තු වෙනවා කොහොම මගේ speech එක ඉදිරිපත් කරන්න පුතාලා දුවලට පැහැදිලි වෙන්න කොහොමද අපි speech එකක් කරන්නේ අර ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා solution එකක් හොයාගෙන ඊට පස්සේ ඒකෙන් කොහොමද ලෝකය වෙනස් කරන්න කතා කරන්න කියන එක. හරි. එතෙන්ට යනකොට පුතේ
දැන් මම පුතාලා දුවලට කිව්වා ඕගොල්ලෝ දැන් මම අද ඉඳගෙන තමයි මේ කතාව පවත්වන්නේ right මට හිටගෙන කතා කිරීමේ හැකියාව නොමැති නිසා මේ තියෙන නමුත් ඕගොල්ලෝ පුතේ වීඩියෝ එකක් රෙකෝඩ් කරන හින්දා ඕගොල්ලෝ හිටගෙන තමයි කතාව රෙකෝඩ් කරලා අපිට එවන්න ඕනේ right ඒ විදිහට තමයි අපිට ඒ යුත්තේ ඒ ගැන වැඩිදුර විස්තර අපි සිකුරාදා දිනේ ඕගොල්ලෝ එක්ක කතා කරනවා right හරි එතකොට ලෑස්තිද right ඔන්න මගේ ස්පීච් එක. හරිද? ඔක්කොම හොඳට අහගෙන ඉන්න ඕනේ. අහගෙන බලා ගන්න මම ටිකක් හිමීට කතා කරන්නේ. ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. ඒකින්ද right? Okay. The clock said it's 5:30 in the morning and the sun is rising. And I was getting myself ready to go to work. 5 meters away from me, there's my sister. Her eyes are red and her face has turned dark, and she said, "You are touching me too much." What? I am exactly 5 meters away from her and she is telling that I am touching her too much. I said, "Are you mad?" And then she said, "You don't understand." That confused me. ඒ කියපු දේ මාව මගේ මනස විකල් කරා. So with that I went to my work. I went to work. මම ඒකත් එක්කම වැඩට ගියා. And when I was at work, this thing which my sister said kept hitting me so hard, so I could not concentrate on my stuff as well. And that evening, I finished off work and I had to go and pick my wife. And she got onto the car and we were passing the traffic lights, and all of a sudden she said, "You're not touching me enough." What? I was holding her hand and she's telling that you're not touching me enough. My confusion doubled and I don't know what she's talking. And I asked from her, "I'm touching your hand right now and you're with me. Why are you telling that I'm not touching you enough?" Because my sister said that I'm touching her too much and you are telling that I'm not touching you enough. What is this? And then she said, "You don't understand." Now this was totally a confusion. On the next day when I was coming back to work, I heard something in the radio. There was a discussion about listening to people and being with people, and there was this story of a little girl called Anna. Anna was the third child of a family with 4 other siblings, and every time when Anna wants to do something, her parents say, "You don't need to do this. This is not for you." And then when she comes up with something, Anna's brothers and sisters say, "You are a little one, right? You don't need to look at these things." Anna lost her creativity. Anna finally became a mentally disabled. And there was another story about a little boy called John. John lived with his parents, and unfortunately the parents separated, and John didn't know what to do, and John ended up being a drug addict. So I soon realized what my sister said, what my wife said. My sister said, "You're not touching me enough. You're touching me too much." So I soon realized, okay, it's exactly what happened to Anna. Anna was touched too much by her parents, touched too much by her siblings. She was not given the freedom. And that's why she became a mentally disabled. Am I letting my sister to be like that? No, I can't. And then John became an illegal person in the society because he lost the touch of both the parents. And I soon remembered what my
Wife said, "You're not touching me enough." So am I going to let my wife go away? I said, no. So that taught me a lesson. It's not about keeping in touch, but keeping the touch right matters. So I had to understand that my sister has her life. She needs freedom. She needs a good life. So I need to understand, where should I talk to her? Where should I keep the control? What type of control that I should have over her? And I had to understand how much I need to get connected with my wife, what kind of a connection that I need to have with her. So now I know how to touch them better, because when I touch them too much, they say you are touching me too much, so I get myself adjusted. When I don't touch them at all, they say, okay, you are not touching us enough, so I get myself adjusted. Right? We are not so good in touching everything all the time, but if we can adjust and understand, it's not about just keeping in touch, but keeping the touch right, what matters, we will have a wonderful life with everyone that we find in our lives. So my friends, it's not about just keeping in touch, it's about keeping the touch right, what matters. Right. On the speech එකක් මම කරා. හරිද? ඔන්න ස්පීච් එකක් මම කරා. මම ඒකෙදි පුතේ කිව්ව දේවල් ගත්ත කතන්දර කීපයක් ඕගොල්ලන්ට ඇහෙන්න ඇති. මුලින්ම මම කිව්වා මම වැඩට යන්න ලෑස්ති වෙනවා. නේද? ඉර පායගෙන එනවා. මගේ නංගි මට ඉස්සරහා ඉන්නවා මීටර් 5ක දුරින්. එයා එකපාරට කියනවා ඔයා මාව අල්ලනවා වැඩි. මම බැලුවා මොකද්ද මේ කියන්නේ කියලා. මම ඉන්නේ මීටර් 5ක් විතර දුරින්. හැබැයි එයා මීන් කරලා තියෙනවා එතන මම එයාව කන්ට්‍රෝල් කරනවා වැඩි කියලා. මට ඒක තේරුන්නේ නැහැ මුලදී. ඊට පස්සේ එදා හවස මම මගේ නෝන මහත්තයත් එක්ක යනකොට නෝන මහත්තයා කියනවා ඔයා මාව හරි අවශ්‍ය විදිහට නේද ටච් කරන්නේ නැහැ. මම බැලුවා මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට එයා කියලා තියෙන්නේ ඔයා මාත් එක්ක කනෙක්ට් වෙන්නේ නැහැ ඇති තරමට කියලා. ඔයාට වැඩ වැඩි, ඔයා බිසි, ඒකින්ද ඔයාට මට කාලයක් නැහැ කියන එක මට හැබැයි ඒත් තේරුන්නේ නැහැ. ඊට පස්සේ මම ඊළඟ දවසේ වැඩට එනකොට මට රේඩියෝ එකේ කතන්දරයක් ඇහෙනවා. පොඩි ළමෙක් මෙන්ටලි ඩිසේබල්ඩ් මානසික ලෙඩකට ලක් වෙනවා. එයාව ඕනෙවට වැඩිය කන්ට්‍රෝල් කරන්න කියලා. දෙමව්පියෝ සහ සහෝදරයෝ. ඊළඟට එක ළමෙක්ට එයා මත්ද්‍රව්‍ය වලට බැහැ වෙනවා. මොකද ඒගොල්ලෝගේ අම්මගෙන් තාත්තගෙන් ලැබිච්ච ආදරේ ලැබිලා නැති හින්දා. දැන් මට එකපාරට මතක් වෙනවා දෙයියනේ මගේ නංගි සහ මගේ වයිෆ් කිව්වේ මේක නේද? මගේ නංගිව මම කන්ට්‍රෝල් කරනවා වැඩි. මගේ වයිෆ්ව මම ටච් මගේ කියන්නේ මගේ සෙනෙහස ආදරේ ලබා දෙනවා මදි ගතියක් දෙන්නලා තියෙනවා. ඉතින් මමත් මගේ නංගිට අර ඇනාට වෙච්ච දේ වෙන්න දෙනවද? නැත්නම් මගේ වයිෆ්ට මාව දාලා යන තැනට මම වැඩ කරනවද? රයිට්. ඔන්න ඔය දෙක මම තේරුම් අරගත්තා. මම තේරුම් ගත්ත දේ තමයි මට හැම වෙලෙම කරන්න බැරි වුණා. ඒගොල්ලෝ කියපුවාම මම ඇඩ්ජස්ට් වෙනවා ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට. මොකද අපි මිනිස්සු ඉතින් අපිට වරදින්න පුළුවන්. but when they alarm, we need to make sure that we understand it's not just about keeping in touch. ඒගොල්ලන්ගේ ළඟට වෙලා ඉඳලා අපි ඉන්නවා කියලා විතරක් මදි. ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට අපි ඒගොල්ලොත් එක්ක ජීවත් වෙන්න ඕනේ. එතකොට තමයි ඒගොල්ලොත් අපිත් එක්ක ජීවත් වෙන්න කැමති. ඕන ඕක තමයි මම කතන්දරේ කිව්වේ. හරිද? ඉතින් ඔය ඇවිල්ලා මගේ ලෙවල් එකේ අපි ටිකක් වැඩි හිටි කරන කතාවක් ඕක. හැබැයි ඔයාලටත් ඒකෙන් යම් කිසි දෙයක් ගන්න පුළුවන්. මම ප්‍රශ්නයක් ඉදිරිපත් කරා මම තේරුම් ගන්න නැහැ මිනිස්සු කොහොමද කන්ට්‍රෝල් කරන්නේ සහ ඒගොල්ලොත් එක්ක ජීවත් වෙන්නේ. ඊට පස්සේ මම ඒක ඉගෙන ගන්නවා එක කතාවකින්. ඊට පස්සේ මම මේක මගේ ජීවිතේ පාවිච්චි කරලා මට ඒක හරි ගිහින් තියෙනවා. ඉතින් ඔයාලටත් ඒක යූස් කරන්න කියලා කියනවා. රයිට්. ඔය වගේ තමයි පුතේ අපි කතාවක් ඉදිරිපත් කරන්නේ. ඒකෙදි ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මගේ ඩයලොග්ස් කීපයක් තිබ්බා. මගේ වයිෆ් එක්ක, මගේ නංගිත් එක්ක නේද? ඊට පස්සේ රේඩියෝ එක යන කතන්දරයක් තිබ්බා. රයිට්. ඔය වගේ. ඉතින් ඔය වගේ try කරන්න පුළුවන් පුතාලා දුලට. දැන් මම සිකුරාදාට ගේනවා. හරිද? ඔයාලගේ වයසෙම දුවෙක් හෝ පුතෙක් ඔයාලට කතාවක් කරලා පෙන්නනවා. රයිට්. ඔයාලට සමාන ටොපික් එකකින්. ඉතින් එදාට අපි බලමු මේගොල්ලෝ කොහොමද කතාව කරන්නේ කියලා. ඒකෙන් අපිට පුළුවන් වෙනවා ඔයාලගේ දැනට හදාගෙන තියෙන කතාව තව ටිකක් උපමට්ටම් කරගෙන සාර්ථක කතාවකට ගමන් කරන්න. ඉතින් ওই දේවල් ටිකත් එක්ක පුතේ දුවේ අද අපි ලෙසන් එක මෙතනින් හමාර කරනවා. ඉතින් තව එක දවසයි අපේ තියෙන්නේ අවසාන දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ දුවේ. නැවතත් මම ඔයගොල්ලන්ට මතක් කරනවා මේ ස්පීච් එකේ ස්ට්‍රක්චර් එක කොයි විදිහට දෙන්න ඕන කියලා. අපි thanks giving ස්පීච් එකක් නැත්තම්
vote of thanks එකක් කොහොමද කරන්න කියන එක බලනවා. ඒත් එක්කම අපේ දුවෙක් හෝ පුතෙක් ඇවිල්ලා ඔයගොල්ලන්ට කතාවක් කරලා පෙන්නනවා. ඒ විදිහට පුළුවන් ඔයාලගේ දැනට තියෙන කතාව උපමට්ටම් කරගන්න. මම කියන්නේ මේ විදිහටම කතා කරන්න ඕනේ කියලා. ඔයාලගේ කතාව තව ටිකක් හදා ගන්න පුළුවන් වෙයි. තව මොනවා හරි එකතු කරගන්න පුළුවන් වෙයි. අන්න ඒකට සපෝට් එකක් විදිහට තමයි මේ දේ සිද්ධ කරන්නේ. ඉතින් මේ දේවලුත් එක්ක අපි ෆ්‍රයිඩේ හම්බ වෙමු අවසාන ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. අවසාන ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ අපි සතියක කාලයක් ලබා දෙනවා ඔයගොල්ලන්ට ඔයාලගේ ස්පීචස් ටික හදලා අපිට එවන්න. ඊට පස්සේ අපි සතියක විතර කාලෙකින් පසුව අපි අපේ අවසාන ග්‍රෑන්ඩ් ෆිනාලේ එක තියෙනවා. එදාට අපි කිව්වා 10 දෙනෙක්ට අපි chance එක ලබා දෙනවා ඒගොල්ලන්ගේ කතා ඉදිරිපත් කරන්න. ඒත් එක්කම අපේ ගුරුවරු අපිත් එක්ක එදාට එකතු වෙනවා. ඒගොල්ලන්ට අපි තුතිපිදීමක් සිද්ධ කරනවා. ඉතින් ඔය වගේ අපි ඉවෙන්ට් එකක් ලෑස්ති කරලා තියෙනවා. තුකාල දුරට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් ඒකට. එහෙනම් සුබ රාත්‍රියක්. අපි සිකුරාදා දින හමු වෙමු අවසාන සෙෂන් එකත් එක්ක.